හොඳයි දූ පුතේ අපි බලමු මීළඟට බලන්න දැන් දරුවනේ අපි මේ කොටසින් මේ පස්තියේදී එක මහා ජීවීන් ප්‍රමාණය නිර්ණය කිරීම සිදු කරන ආකාරය දූ පුතේ මෙතෙන්දී අපි පැහැදිලි කරන්න යන්න ඕගොත් එක. දැන් ඇත්තටම අපි දැන් පාංශු ජෛවීය ලක්ෂණ සිද්ධාන්ත කොටසෙන් දුවල පුතාලත් එක්ක කතා කරලා අවසන් පුතේ පාංශු ජෛවීය ලක්ෂණ අපි සිද්ධාන්ත කොටසෙන් කතා කරලා ඉවරයි. එතනදී ඕගොල්ලන්ට මතක ඇති අපි චුට්ටක් මතක් කරගත්තොත් බලන්න මතක් වෙනවද කියලා ටක් ගාලා පසේ ජෛවීය ලක්ෂණ දරුවනේ අපි වර්ගීකරණය කරා විශේෂයෙන්ම මේ ශරීර පළල අණුව නේද දුවේ පුතේ. ඒතර මේ පාංශු ජීවීන් ඔවුන්ගේ ශරීර පළල අණුව අපි වර්ගීකරණය කරා. ඔබට මතක ඇති දරුවනේ නේද? ශරීර පළල අණුව ඒගොල්ලෝ අපි වර්ගීකරණය කළා. මතක් කරගන්න බලන්න අගයන් එක්කම මතක් කරගන්න බලන්න. ටක් ගාලා ඔබට මතක් වෙනවද? පාඩම් කළා නැත්නම් ඉක්මනට පාඩම් කරගන්න පුළුවන්. එතකොට ෂෝට් නෝට් ගහ ගන්න පුළුවන් නේද? හරි ගස්සලා නේද? වැඩ ටික කරගන්න ඔන්න ඔබට අවස්ථාව තියෙනවා මේකත් එක්කම. ඒතර ඒකත් අනිවාර්යයෙන් විභාගෙදී අහනවා පුතේ. බහුවර්ණ ප්‍රශ්න වලට, ව්‍යුහගත ප්‍රශ්න වලට, රචනා ප්‍රශ්න වලදී අහන්න පුළුවන්. ඉතින් ඔබට මතකද දැන්නේ අපි මේගොල්ලෝ ශරීර පළල අණුව මහා ජීවීන් ඒ වගේම මජ්ජා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් කියලා වර්ගීකරණය කළා දරුවනේ. පාංශු ශුද්‍ර ජීවීන් ගැන. ඉතින් අනිවාර්යයෙන්ම මේ පාංශු ජෛවීය ලක්ෂණ වැදගත් වන ආකාරය පිළිබඳව අපි කතා කරලා තියෙනවා පුතේ ඇත්තටම. ඉතින් ඒක නිසා මතක තියාගන්න මේගොල්ලන්ගේ ශරීර පළල අණුව අපි වර්ගීකරණය කරපු ආකාරය. ඉතින් මෙතනදී අපි බලාපොරොත්තු වෙනවා දුවල පුතාලත් එක්ක කතා කරන්න විශේෂයෙන්ම මේ කොහොමද මේක අපි කරන්නේ ප්‍රායෝගිකව කරන්න කියන කාර්යය සම්බන්ධයෙන් ටිකක් කතා කරනවා. බලන්න මෙතන නම් ඕගොල්ලන්ට පේන්න මහා ජීවීන් ටිකක් වගේ ඉන්නේ නේද? පාංශු මහා ජීවීන් ටිකක් වගේ ඉන්නේ ගැඩවිල්ලන් ඉන්නවා නේද? කුරුමිනියෝ වගේ ඉන්නවනේ. ඉතින් මහා ජීවීන් ටිකක් තමයි කූඹියන් ඉන්නවා ඒ වගේම කෘමි සතුන් ඉන්නවා නේද? රයිට් ඒ වගේම කවුද විශේෂයෙන්ම කුරුමිනියෝ ගුල්ලෝ නේද? ගැඩවිලන් ඇනලීඩාවන්ට අයිති වෙන ගැඩවිලුන් නේද දරුවනේ? කැරපොත්තන්. ඉතින් මේ පසේ ඉන්න විවිධ අපේ පියවිය හැට පේන මේ අපිට පේන හැට පේන නිරීක්ෂණය කරන්න පුළුවන් ජීවීන් ඉන්නවා. ඒගොල්ලෝ පෘෂ්ඨවංශීන් වගේම අපෘෂ්ඨවංශීනුත් ඉන්නවා දරුවනේ. පස වාසස්ථානය කරගත්ත ඕනෑම ජීවියෙක් අපි පාංශු ජීවියෙක් කියලා හඳුන්වන්නේ දරුවනේ. පස වාසස්ථානය කරගත්ත ඕනෑම ජීවියෙක් තමයි අපි පාංශු ජීවියෙක් කියලා හඳුන්වන්නේ. එතකොට දුවේ පුතේ එහෙනම් මතක තියාගන්න විශේෂයෙන්ම දුවේ පුතේ අපි දැන් මේගොල්ලොන්ගේ ශරීර පළල අණුව තමයි වර්ගීකරණය කරන්නේ. එතකොට අපිට මේ මිලිමීටර් 2කට වඩා වැඩි ජීවීන් අපේ පියවිය හැට පේනවා. මිලිමීටර් 2කට වඩා වැඩි ජීවීන් අපි මහා ජීවීන් කියලා හඳුන්වනවා. විශේෂයෙන්ම මේගොල්ලෝ අපෘෂ්ඨවංශීන් වගේම පෘෂ්ඨවංශීනුත් ඉන්නවා. අපි දන්නවා අපෘෂ්ඨවංශීන් කියන්නේ නෝටකෝඩ් එකක් කොඳු වැටපැලක් නැති කට්ටිය. පෘෂ්ඨවංශීන් කියන්නේ නෝටකෝඩ් එකක් නැත්නම් කොඳු වැටපැලක් තියෙන කට්ටිය. ඉතින් මීයා වගේ කට්ටිය අපිට නේද දරුවනේ අපිට කොඳු වැටපැලක් තියෙන කට්ටිය ගන්න පුළුවන්. ඊට පස්සේ කොඳු වැටපැලක් නැති සත්තු විදියට කෘමි සතුන් දරුවනේ ඒ වගේම නේද ගැඩවිලන් ගන්න පුළුවන් දරුවනේ අපිට ආත්‍රපෝඩා වංශයට අයිති වෙන අය වගේම ඇනලීඩා වංශයට අයත් වෙන කට්ටිය අපිට ගන්න පුළුවන් නේද? කෘමි සත්තු ඒ වගේම කෘමි සත්තු ගන්න පුළුවන් ගැඩවිලන් බෙල්ලන් ගොළු බෙල්ලන් වගේ කට්ටිය මොලුස්කා වංශයට අයත් වෙන අයත් පස්සේ ඉන්නවනේ දරුවනේ කූඹියන් නේද ආත්‍රපෝඩාවන්ට අයිති වෙන්නේ වේයන් ආත්‍රපෝඩාවන්ට අයිති වෙන්නේ නේද දරුවනේ එවැනි ජීවීන් අපිට ගන්න පුළුවන්. කෘමි ඒ කියන්නේ පෘෂ්ඨවංශීන් වගේම අපෘෂ්ඨවංශික ජීවීන් මහා ජීවීන්ට අයිති වෙනවා. එතකොට මේ මහා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් අතර අතරමැදි ජීවීන් වෙන්නේ කවුද? ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවානේ. මහා ජීවීන් හා ශුද්‍ර ජීවීන් අතර අතරමැදි ජීවීන් විදිහට මජ්ජා ජීවීන්, මයිටාවන් වගේ කට්ටිය නේද දරුවනේ අපිට හඳුන්වන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් තමයි දරුවනේ පියවැසට නිරීක්ෂණය කරන්න බැරි අන්වීක්ෂීයයි ඒගොල්ලෝ දරුවනේ නේද දරුවනේ බැක්ටීරියා, දිලීර, ප්‍රොටෝසෝවා, වනැල්ගී නේද දරුවනේ ඒගොල්ලෝ අපිට හඳුන්වන්න පුළුවන් විශේෂයෙන්ම මේ බැක්ටීරියා දිලීර වගේ කට්ටිය නේද දරුවනේ ෆයිටෝප්ලාස්මා කවුද මේ ප්‍රෝටොක්ස්ටිස්ටාවන් වගේ කට්ටිය අපිට හඳුන්වන්න පුළුවන් ශුද්‍ර ජීවීන් විදියට. හොඳයි. මෙතනදී අපි මේ ප්‍රශ්නයේදී කියන මහා ජීවීන් ප්‍රමාණය නිර්ණය කිරීම සිදු කරන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු දුවේ පුතේ. ඔයගොල්ලන්ට වැදගත් ඒක. ඔබ දැකලා ඇති අනිවාර්යෙන් විශේෂයෙන්ම වැසි දිනවල දකින්න පුළුවන් අපි මේ තෙතමනේ සහිත පස් කපනකොට වලවල් කපනකොට පස සකස් කරනකොට කැපෙනවා මේ සත්තු ගැඩවිලන් ඔබ දන්නවා ඇනලීඩා වංශයේ සත්තු දේහ සංවිධානයේ මුලින්ම කණ්ඩක වංශිතාවේ නිරූපණය කරන සත්ත්ව වංශයේ දේහය හිස උරස උදරයේ විදිහට නේ දරුවනේ ටැග්මීකරණය නෙවෙයි කණ්ඩක වංශිතාවේ ශාරීරික සමාන ඛණ්ඩවලට සම ඛණ්ඩනේ දකින්න සමාන ඛණ්ඩවලට ශාරීරිය බෙදලා තියෙනවා. සත්ව දේහ සංවිධානයේ මුලින්ම ඛණ්ඩක වංශිතාවේ මේ සම ඛණ්ඩනය පෙන්වුම් කරන සත්ව වංශය තමයි ඇනලීඩාව.
ඇනලීඩාවන්ට තමා දරුවනේ අයිති වෙන්නේ ගැඩවිලා අයිති වෙන්නේ ඇනලීඩාවන්ට. එතකොට දරුවනේ අපිට ඔයගොල්ලෝ දැකලා ඇති අනිවාර්යයෙන්ම මහා ජීවියෙක් විදිහට මේ පස තුල ගැඩවිලා ගමන් කරනවා. ගැඩවිලන් විශේෂයෙන්ම කැපෙනවා අපි අර පස් කපලා ගන්නකොට නේද? ඉතින් මේගොල්ලෝ පස තුල විශාල ක්‍රියාවලියක් සිදු කරනවා දරුවනේ මේ පස තුල සිදුවන පාංශු ජීවි ක්‍රියා මගින් දරුවනේ පස සරු වෙන්න පසේ ක්‍රියාකාරීත්වයේ හොඳ තත්වයකට ගේන්න මේගොල්ලෝ කටයුතු කරනවා දරුවනේ මහා ජීවීන්. හරි. එතකොට මෙවැනි මහා ජීවීන් ඔබ දැකලා ඇති අනිවාර්යයෙන් පසේ විශේෂයෙන් ගැඩවිලා මගින් රයිට්. මේ බලන්න දරුවනේ ඒ වගේ තවත් ජීවී ආකාර ඔබ මෙවැනි දේවල් අධ්‍යයනය කරලා තියෙනවද දැකලා තියෙනවද බලන්නකෝ. දිලීර තියෙනවා ෆංගස් විදියට දරුවනේ. බැසිඩෝ මයිකෝටයිනා විදියට අපි දන්නවා මස්රූම් වර්ගයක් තියෙනවා දිලීර විදියට. තවත් ඒ ආකාරයේ මේ විශාල කරලා තියෙන දරුවනේ පාංශු ජීවීන් ගත්තාම අපි දන්නවා විශේෂයෙන්ම පස වාසස්ථානය කරගත්ත ජීවීන් රයිට්. මෙවැනි අපි බලන විශාල කරලා දක්වලා තියෙනවා මේ ආකාරයට ජීවීන් දරුවනේ පස වාසස්ථානය කරගත්ත පාංශු ජීවීන් රයිට්. මේ රූප වලින් පෙන්වන්නේ ඒක. ශරීර පළල අනුව තමයි දරුවනේ පාංශු ජීවීන් අපි ශරීර පළල අනුව පාංශු ජීවීන් පුතේ අපි මහා ජීවීන් මජ්ජා ජීවීන් ශුද්‍ර ජීවීන් කියලා දරුවනේ අපිට කාණ්ඩ කරන්න පුළුවන් ශරීර පළල අනුව රයිට්. ශරීරයේ පළල අනුව දරුවනේ පාංශු ජීවීන් අපි මහා ජීවීන් ඒ වගේම ශුද්‍ර ජීවීන් සහ මජ්ජා ජීවීන් විදිහට මේ ආකාරයට අපිට වර්ග කරන්න පුළුවන් දරුවනේ ශරීර පළල අනුව. මහා ජීවීන් සහ ශුද්‍ර ජීවීන් අතර අතරමැදි ජීවී කාණ්ඩයක් විදිහට අපිට මජ්ජා ජීවීන් හඳුන්වන්න පුළුවන් දරුවනේ රයිට්. මජ්ජා ජීවීන් අපිට හඳුන්වන්න පුළුවන් රයිට්. බලන්න මූල ධර්මයේ පස තුල වෙසෙන ශරීර පළල මිලිමීටර් 2කට වඩා වැඩි එනම් පියවියසට පෙනෙන ජීවීන් තමයි දරුවනේ මහා ජීවීන් කියන්නේ. කොච්චරක්ද ශරීරයේ පළල? ශරීර පළල 2 mm ට වඩා ශරීර පළල 2 mm ට වඩා වැඩි. ඒ කියන්නේ පියවියසට පෙනෙන ජීවීන්. කවුද උදාහරණ? වේයන්, කුහුඹුවන්, ගැඩවිලා, මීයන්, කෘමි සතුන් ගන්න පුළුවන්. කුරුමිනියන් වගේ සත්තු පියවෙහෙට පේන කට්ටිය රයිට්. පෘෂ්ඨවංශින් වගේම අපෘෂ්ඨවංශී කට්ටියත් මෙතන ඉන්නවා. එහෙනම් මූල ධර්මයේ වෙන්නේ පස තුල වෙසෙන ශාරීරියේ පළල දරුවනේ මිලිමීටර් 2කට වඩා වැඩි ශරීර පළල මිලිමීටර් 2කට වඩා වැඩි පියවියසට අපිට මේ පේන ඇහැට පියවියසට පෙනෙන ජීවීන් තමයි දරුවනේ මහා ජීවීන් විදිහට සලකන්නේ. මේ සඳහා අවශ්‍ය උපකරණ බලමු දරුවනේ. මේක අපිට මේ ක්‍රියාවලිය සිදු කරන්න අවශ්‍ය උපකරණ උදැල්ලක්, ලණුවක්, කූඤ්ඤ, මීටර් රූලක් දරුවනේ, පොලිතින් කැබැල්ලක්, මීටර 3 වැඩි කිරීම 3 ප්‍රමාණයේ පළල දිග පළල 3 වැඩි කිරීම 3 ප්‍රමාණයේ දිග පළල පොලිතින් කැබැල්ලක්, හෑන්ඩ් ලෙන්ස් එකක් අත් කාචයක්. බලන්න අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය මොනවද කියලා දුවේ පුතේ. උදැල්ලක් අවශ්‍යයි, ලණුවක්, කූඤ්ඤ, මීටර් රූලක්, පොලිතින් කැබැල්ලක් 3 වැඩි කිරීම 3 ප්‍රමාණයේ මීටර, ඒ වගේම හෑන්ඩ් ලෙන්ස් එකක් අත් කාචයක් අවශ්‍ය වෙනවා. අවශ්‍ය උපකරණ ටික සටහන් කරගන්න දරුවනේ. රයිට්. අවශ්‍ය උපකරණ ටික සටහන් කරගන්න දරුවනේ. මේ සඳහා අවශ්‍ය වෙන උපකරණ ටික සටහන් කරගන්න මේ සඳහා අවශ්‍ය මොනවද අවශ්‍ය උපකරණ ටික? අවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය උදැල්ලක් අවශ්‍යයි, ලණුවක්,
කූඤ්ඤ මීටර රූලක් පොලිතින් කැබැල්ලක් 3 වැඩි කිරීම 3 මීටර දිග පළල ප්‍රමාණයේ අත්කාචයක් හෑන්ඩ් ලෙන්ස් එක. ක්‍රම විදිහට යන්න දරුවනේ. ක්‍රම විදිහට යන්න. කූඤ්ඤ හා ලණුව ආධාරයෙන් ශේෂ්ත්‍රයේ වර්ගමීටර් 0.5 වාඩි කිරීම 0.5 ප්‍රමාණය වන පරිදි සමචතුරස්‍රාකාර භූමි කොටසක් සලකුණු කරන්න කියනවා. බලමු. කූඤ්ඤ හා ලණුව ආධාර කරගෙන කොහමද? කූඤ්ඤ හා ලණුව ආධාරයෙන් ශේෂ්ත්‍රයේ ඉඩමේ නැත්නම් අපිට මේ භූමිය වත්ත ශේෂ්ත්‍රයේ ඉඩම කියන්නේ බය වෙන්න බා ශේෂ්ත්‍රය කියපුවම ළමයි දන්නවා. අපි කූඤ්ඤ හා ලණුව ආධාරයෙන් ශේෂ්ත්‍රයේ 0.5 වැඩි කිරීම 0.5 වර්ග මීටර ප්‍රමාණය වන පරිදි සමචතුරස්‍රාකාර භූමි කොටසක් සලකුණු කර ගන්න ඕන. එද වුණා නේද? බිංදුවයි දශම පහ ප්‍රමාණය. රයිට්. සමචතුරස්‍රාකාර භූමි කොටසක් සලකුණු කරගන්න පුළුවන් දරුවනේ අපිට කොහොමද? කූඤ්ඤ හා ලණු ආධාර කරගෙන දරුවනේ අපිට කූඤ්ඤ හා ලණු ආධාර කරගෙන අපිට කූඤ්ඤ අදාළ ස්ථානවල ප්‍රමාණය අනුව සලකුණු කරගත්ත මේ කූඤ්ඤ සිටවල රයිට් කූඤ්ඤ බිම සිටවල අපිට ඒ ලණුව කූඤ්ඤ අතර ඇදලා අපිට ගැට ගහලා දරුවනේ සමචතුරස්‍රාකාර කොටසක් පොළොව මත අපිට සලකුණු කරගන්න පුළුවන්. ඒකයි මේ කියන්නේ. කූඤ්ඤ හා ලණුව ආධාරයෙන් ශේෂ්ත්‍රයේ ඉඩමේ භූමියේ 0.5 වැඩි කිරීම 0.5 වර්ග මීටර වන පරිදි සමචතුරස්‍රාකාර භූමි කොටසක් පොළොව මත සලකුණු කරගන්න පුළුවන්. පොළොව මත සලකුණු කරගන්න පුළුවන් අපිට. සමචතුරස්‍රාකාර භූමි කොටසක්. පැහැදිලිද දුවේ පුතේ? ඊට පස්සේ උදැල්ලෙන් වටේ ධාරයේ ලකුණු කරනවා. මේ වටේ ධාරයේ අපිට පුළුවන් උදැල්ලෙන් ලකුණු කරන්න. මේ මායිම් කරගත්ත කොටසේ සමචතුරස්‍රාකාර කොටසේ මොකද කරන්නේ? උදැල්ලක් භාවිතා කරලා මේ වටේ ධාරයේ ලකුණු කරගන්න පුළුවන්. වටේ ධාරයේ උදැල්ලක් භාවිතා කරලා සලකුණු කරගන්න පුළුවන්. ඊළඟට ගැඹුරට පස් ඉවත් කර පොලිතින් කැබැල්ල මතට යෙදීම. හරි. අපිට පුළුවන් ගැඹුරට පස් ඉවත් කරලා මේ ස්ථානේ ගැඹුරට පස් ඉවත් කරලා ඒ මායිම් කරගත්ත ස්ථානයේ ගැඹුරට පස් ඉවත් කරලා පොලිතින් කැබැල්ල මතට පස් ටික දාන්න පුළුවන්. පොලිතින් කැබැල්ල මතට පස් ටික දාලා ඊට පස්සේ එහි ඇති මහා ජීවීන් සංඛ්‍යාව පහත දැක්වෙන ආකාරයට සකස් කරගත් වගුවක සටහන් කරන්න පුළුවන්. ඔබට මේක පරීක්ෂා කරන්න පුළුවන්. ඔබට නිවසේදී කරන්න පුළුවන් මේක. රයිට්. පරීක්ෂා කරලා බලන්න පුළුවන්. බලන්න ආයෙත් කොහොමද කතාව කියලා. කූඤ්ඤ හා කූඤ්ඤ කිහිපයක් අපිට සකස් කරගන්න පුළුවන්. ගෙදරදීම ලී කපලා ලී කූඤ්ඤ ටිකක් සකස් කරගන්න පුළුවන්. ශක්තිමත් ටිකක් අපිට පොළවේ ගහලා පොළවේ ඉන්දන්න පුළුවන්. පොළව තුලට ගිලා බස්සන්න පුළුවන් ආකාරයේ ශක්තිමත් පහළ ටිකක් උල් හැඩයට සකස් කරලා අපිට ඒතර පොළවට දාලා තට්ටු කරලා පොළවට යවන්න පුළුවන්. කූඤ්ඤ හා ලණුව ආධාර කරගෙන ශේෂ්ත්‍රයේ ඉඩමේ 0.5 වැඩි කිරීම 0.5 වර්ග මීටර වන විදිහට සමචතුරස්‍රාකාර භූමි කොටසක් අපිට සලකුණු කරගන්න පුළුවන්. ඒකට කූඤ්ඤ භාවිතා කරලා ලණුව ඒක දිගේ ඇදලා අපිට ගැට ගහලා හදා ගන්න පුළුවන්. ළමයි දන්නවා. ගෑලම පිරිමි ළමයි ભેදයක් නැහැ. මේ වැඩි තනියම කරන්න පුළුවන්. ඊට පස්සේ උදැල්ල භාවිතා කරලා මේ වටේ ධාරයේ සලකුණු කරනවා. ඊට පස්සේ ගැඹුරට පස් ඉවත් කරලා ඒ අපි සලකුණු කරගත්ත ප්‍රදේශයේ පස් ගැඹුරට අයින් කරලා පොලිතින් කැබැල්ලක් මතට පස් ටික දානවා. පොලිතින් කැබැල්ලක් මතට පස් ටික දාලා මොකද කරන්නේ? මේ ඒ ටිකට එකතු වෙච්ච ඒ පස් ටිකේ ඉන්න මහා ජීවීන් සංඛ්‍යාව අපිට රයිට් වගුවක් සකස් කරලා බලමු. පහත ආකාරයට සකස් කරත් වගුවක සටහන් කිරීම. බලමු කොහොමද කරන්න කියලා වෙන්නේ. ක්‍රමවේදයේ නැවතත් මෙතන තියෙන්නේ.
අයිත් ක්‍රමවේදයමයි සඳහන් වෙලා තියෙන ගැටලුවක් නැහැ. කුණ්‍ය හා ලණුව ආධාරයෙන් ශේෂ්ත්‍රයේ 0.5 වැඩි කිරීම 0.5 වර්ග මීටර වන පරිදි සමචතුරාකාර භූමි කොටසක් ලකුණු කරනවා. උදැල්ලෙන් වටේ ධාරය සකස් කරනවා. ගැඹුරට පස් ඉවත් කරලා අපි ගත්ත පොලිතින් කැබැල්ල මතට යොදන්න පුළුවන්. මතකනේ? 3 වැඩි කිරීම 3 ප්‍රමාණයේ පොලිතින් කැබැල්ලක් ගත්තනේ. බලන්න පොලිතින් කැබැල්ලේ ප්‍රමාණය. මේ තියෙන්නේ මීටර 3 දිගපල්ල මීටර 3 වැඩි කිරීම 3. ප්‍රමාණයේ පොලිතින් කැබැල්ල. right. මෙන්න එහි ඇති මහාජීවීන් සංඛ්‍යාව මෙවැන්න පහත දැක්වෙන ආකාරයට සකස් කරගත් වගුවක සටහන් කරන්න පුළුවන්. මහාජීවීන් වර්ගයේ සංඛ්‍යාව. වේයන්, කුහුඹුවන්, right? ගැඩවිලන්, මහාජීවී. ඊට පස්සේ කුරුමිනියන්, කුහුඹුවන්, විහේයන්, මේ කෘමි සතුන් එකතු වෙච්ච අපිට මේක හිටපු බලන්නකෝ. එතකොට එහි ඇති මහාජීවීන් සංඛ්‍යාව මේව දැක්වෙන වගුව මේ ආකාරයට වගුවක අපිට මහාජීවීන් වර්ගයේ දැම්ම කොච්චර සංඛ්‍යාවක් හිටියද? වර්ගයේ දැම්ම කොච්චර සංඛ්‍යාවක් හිටියද කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. right? මහාජීවීන් වර්ගයේ දැම්ම කොච්චර සංඛ්‍යාවක් හිටියද? වර්ගයේ දැම්ම සංඛ්‍යාව දැම්ම ප්‍රමාණය දැම්ම. right? ඊළඟට අපිට ඒ වගේම පසේ ඇති පාංශු ජීවීන්ගේ රූපාන්තරණ අවස්ථා පිළිබඳ නිරීක්ෂණය කරන්න පුළුවන්. රූපාන්තරණ අවස්ථා ජීවීන්ගේ බිත්තර, කීට, සුහුඹුල් වගේ. නේද? පාංශු ජීවීන් කෘමි රූපාන්තරණ දන්නවා අපි. සම්පූර්ණ රූපාන්තරණ සහ අර්ධ රූපාන්තරණ තියෙනවා. බිත්තර නේද? බිත්තර කීටයා සුහුඹුලා නේද? පිලා අවස්ථා සමහර තියෙනවා. බිත්තර, පිලවා නේ පිලා අවස්ථාව නේද? කීට අවස්ථා, සුහුඹුල් අවස්ථාව විදියට දැන් අපිට කෘමි ගෝත්‍ර ගැන කතා කරන්නේ කලින් නම් සිලබස් එකේ තිබුණා මේ 2017ට කලින් සිලබස් එකේ තුල තිබුණා විෂය යාවත් කාලනකට පස්සේ විෂය නිර්දේශය අලුත් වුණාට පස්සේ 2017 විෂය නිර්දේශය යාවත් කාලනවා ඊට පස්සේ දරුවනේ යාවත් කාලනකට පස්සේ මේකට අපිට මේ කොටස් කෘමි සම්බන්ධ කෘමි ගෝත්‍ර සම්බන්ධයෙන් අපිට ඉගෙන ගන්න නැහැ ඒ කොටස් ඉවත් කරලා තියෙන්නේ නමුත් ඉතින් අපිට මේ ජීවීන්ගේ මේ අවස්ථා ජීවන චක්‍රය අවස්ථා බිත්තර පිලා අවදි කීට අවස්ථා සුහුඹුල් අවදි ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් මේ ජීවියාගේ සුහුඹුල් අවස්ථාව මේක කීට අවස්ථාව කෝස්ට් නැත්නම් පිලා අවදියක් කියන්න පුළුවන් මේක බිත්තර නිරීක්ෂණය කරන්න පුළුවන් අපිට පියවියසට නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් දරුවනේ එතකොට එහෙනම් මේ පසේ තියෙන පාංශු ජීවීන්ගේ රූපාන්තරණ අවස්ථා පිළිබඳව අපිට නිරීක්ෂණය කරන්න පුළුවන් කාගේද දරුවනේ පසේ තියෙන පාංශු ජීවීන්ගේ රූපාන්තරණ අවස්ථා පිළිබඳව අපිට නිරීක්ෂණය කිරීමේ හැකියාව තියෙනවා මේකෙදි. හරි. අර පස් සාම්පල් වල ඉන්න අපි ගත්ත අරගත්ත පස් වල සීමා කරලා මායිම් කරලා සලකුණු කරලා ලබාගත්ත පස් ටිකක් අපිට අදාළ ශේෂ්ත්‍රයේ භූමිය අපි තෝරාගත්ත ඉඩමේ ලබාගත්ත පස් නීතියක ඉන්න මහා ජීවීන් අපිට වර්ගය සහ ඒ සංඛ්‍යාව වගුවක සටහන් කරන්න පුළුවන් වගේම දරුවනේ මේගොල්ලන්ගේ රූපාන්තරණ අවස්ථා අපිට සටහන් කරන්න පුළුවන් බිත්තර කීට අවස්ථා සුහුඹුල් අවස්ථා ඉතින් අන්න ඒ වගේ රූපාන්තරණ අවස්ථා පිළිබඳ නිරීක්ෂණය කිරීමේ හැකියාවක් තියෙනවා ඒවා නිරීක්ෂණය කරන්න පුළුවන් ඉතින් නිරීක්ෂණය කළ පාංශු ජීවීන්ගේ වංශ පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්න පුළුවන් සත්ව වංශ සත්ව දේහ සංවිධානය ගත්තාම දරුවනේ බහුසහිලක සත්වයන් ගත්තාම කින්ඩම් ඇනිමාලියා සත්ව රාජධානිය ගත්තාම අපි දන්නවා සත්ව රාජධානී පහත්ම බහුසෛලික සත්ව වංශය තමයි දරුවනේ නිඩාරියාවන් නැත්නම් අපි කියනවා සීලන් ට්‍රේටා වංශය. ඒගොල්ලන්ට මුඛයක් සහ ගුදයකින් කෙලවරන ආහාර මාර්ගයක්වත් නැහැ. ද්විපාර්ශ්වික සමමිතියක් පෙන්වන්නේ නැහැ. අරීය සමමිතියක් පෙන්වන්නේ. දේහ බිත්තිය හරහා විසරණය මගින් තමයි ද්‍රව්‍ය පරිවහනය කරගන්නේ. ශෝෂණ පද්ධති මොකුත් නැහැ. ඒ වගේ අපි දන්නවා ඒවා ඒගොල්ලන්ගේ අවයව ව්‍යුහ වගේ දේවල් තියෙන පද්ධති අවයව පද්ධති විකසනය වෙලා නැහැ විශේෂයෙන්ම අපිට ගන්න පුළුවන් ලොඩියන් බුහුබාකාර මෙඩුසාකාර ෂී ඇනිමනි මුහුදු මල් කියලා අපි හඳුන්වනවා කොරල් පර කියලා ඔයගොල්ලෝ දන්නවා අපි දන්නවා නේ නිඩාරියාවන්ට නැත්තම් සීලන්ඩ ට්‍රේටා වංශයට අයත වෙන ලෙඩියෝ බුහුබාකාර මෙඩුසාකාර ජෙලිෆිෂ් කියලා ඔයගොල්ලෝ අහලා ඇති. ඉතින් ඒගොල්ලන්ට දරුවනේ හරියට මුඛයක් සහ ගුදයකින් කෙලවන ආහාර මාර්ගයක්වත් නැහැ. ඉතින් මේගොල්ලෝ කරදිය වාසීන් තමයි ගොඩක් ඉන්නේ. ඒ කට්ටිය ගත්තාම
ඊට පස්සේ ඊළඟට සත්ත්වදේහ සංවිධානයේ ඔහොම වර්ධනය වෙලා ඇවිල්ලා දරුවනේ කීපයක් ටිකක් මම කියන්නේ. පොඩ්ඩක් මේ සත්ත්ව වංශ ගැන කින්ඩම් ඇනිමාලියා ගැන කතා කරනකොට සත්ත්ව රාජධානිය ගැන කතා කරන දරුවෝ ඊළඟට පැටිහෙල්මින්තස් right ප්ලැටිහෙල්මින්තස් කියන සත්ත්ව වංශය. ඒගොල්ලන්ටත් මුඛයක් සහ ගුදයකින් කෙලවන ආහාර මාර්ගයක් නැහැ. ඒගොල්ලොත් පහත් බහුසෛලික සත්ත්වය. ඔන්න ඊළඟට විකසන වුණ ආදරුවනේ පරිණාමිකව කවුද? නෙමටෝඩාවන්. අන්න නෙමටෝඩාවන් ගත්තාම ඒගොල්ලන්ට මුඛයක් සහ ගුදයකින් කෙලවරවන ආහාර මාර්ගයක් තියෙනවා. වටපණුවන්, කිරිපණුවන්, දැන් ඒ වගේම ඇස්කාරිස් වගේ ගත්තාම අපි දන්නවා ඒ ගත්තාම මේ පස ආශ්‍රිතව ජීවත් වෙන ජීවි ආකාර, පණු ආකාර, ජීවි ආකාර නෙමටෝඩාවන්ට හඳුන්වන්න පුළුවන් දරුවනේ. විශේෂයෙන්ම ශාක රෝග ඇති කරන්න හේතු වන වටපණුවන් කියලා අපි අහලා තියෙනවා දරුවනේ. වටපණු සඳහා අපි දන්නවා මේ පස් ආශ්‍රිතව ජීවත් වෙනවා දරුවනේ. මේ පණු ආකාර නෙමටෝඩාවන්ට අයත් වෙන දරුවනේ. පියවියසට නොපෙනෙන අයත් ඉන්නවා, අන්වීක්ෂයේ අයත්. ඉතින් මේ වගේ සමහර විශේෂයෙන්ම සුහුඹුල් ජීවීන් සමහරවල්ලාට දකින්න පුළුවන්. ඕගොල්ලෝ අහලා ඇතිලා දියමිටියෝ කනවා කියලා අර වැසි ජලයත් එක්ක අර පස ආශ්‍රිතව සෙරප්පු නොදා ඇවිදිනකොට දරුවා අර කකුල් වල ඇඟිලි කළුව ඇතුලෙන් මේ සතුන් ශරීරයට ඇතුල් වෙන්න පුළුවන් දරුවනේ. ඉතින් දියමිටියන් කනවා කියලා ඕගොල්ලෝ අහලා ඇති මේ ඇස්කාරිස් කියලා නෙමටෝඩා වංශයට අයත් ජීවියෙක් තමයි දරුවනේ ඒ ක්‍රියාවලිය සඳහා හේතු වෙන්නේ. එතකොට ඊළඟට නෙමටෝඩාවන්ට පස්සේ දරුවනේ ඔන්න ආත්‍රපෝඩා කියන සත්ත්ව වංශය විකසනය වුණා. ආත්‍රපෝඩාවන්ට අයිති වෙන්නේ දරුවනේ කෘමිසත්තු සන්ධිපාදකයෝ. අන්න ඒගොල්ලෝ මුලින්ම ටැග්මීකරණය ශරීරයේ දේහයේ හිස උරස උදරය කියලා කොටස් තුනකට වෙන් වුණා. ඇනලීඩාව ආත්‍රපෝඩාවන්ට කලින් නෙමටෝඩාවන්ට පස්සේ ඇනලීඩාවන්ට තමයි දරුවනේ අයිති වෙන්නේ. කවුද? ගැඩවිලන්, ඒ වගේම අපි කියනවා හිරුඩේ කියනවා, කූණැල්ලෝ, ගැඩවිලෝ, පත්තෑ පණුව. ඒ කියන්නේ පත්තෑව නෙවෙයි, පත්තාපනෝ නෙරිස් කියලා වෙන සතෙක් ඉන්නවා, ජීවියෙක් ඉන්නවා. ඒගොල්ලෝ අයිති වෙන්නේ ඇනලීඩා කියන සත්ත්ව වංශයට. ඊට පස්සේ දරුවනේ ඔන්න ආත්‍රපෝඩා සත්ත්ව වංශය තමයි කෘමිසත්තු. කෘමිසත්තුන්ට අයිති වෙනවා ආත්‍රපෝඩා සත්ත්ව වංශය. ආත්‍රපෝඩාව කෘමීන් සන්ධිපාදකයෝ කියලා අපි කියන්නේ. ඒගොල්ලෝගේ තමයි හිස උරස උදරය කියලා ටැග්මීකරණය නිරූපණය කරන්නේ මුලින්ම. සන්ධිපාදක සත්තු. ඉතින් කෘමිසත්තු අයිති වෙන්නේ ඒගොල්ලෝ කුහුඹුවන්, වේයන්, එතකොට අයිති වෙන්නේ ඒකට පත්තෑයන්, ඒ වගේම අපි කියනවා ගෝනුස්සන් වගේ සත්තු. ඉතින් මේ සන්ධි සහිත ස්පාදක සත්තු අයිති වෙන්නේ. ඒ වගේම ඉස්සොපොකිරිස්සෝ එහෙම අයිති වෙන්නේ මේ ආත්‍රපෝඩා වංශයේ ක්‍රස්ටේෂියා කියන ගෝත්‍රයට. පත්තෑයෝ අයිති වෙන්නේ ඒකට. ඊට පස්සේ ඔන්න ඊළඟ සත්ත්ව වංශයේ විදිහට විකසනය වෙද්දී සත්ත්ව වංශය ඇති වෙනකොට මොලුස්කා වංශය, ගොළු බෙල්ලෝ, අපි දන්න ගොළු බෙල්ලෝ, හම්බෙල්ලෝ, අලිදත් කටුව, ඒගොල්ලෝ මේ ගොළු බෙල්ලෝ ඊතන විශාලම අපෘෂ්ඨ වංශික සත්‍යය විදිහට හදන බූවල්ලන් අයිති වෙන්නේ දරුවනේ මේ මොලුස්කා වංශයට. ඒකත් මතක තියාගන්න. ඉතින් මේ විශේෂයෙන්ම පස ආශ්‍රිතවත් අපේ පියවැසට පේන මහා ජීවීන් විදිහට ගොළු බෙල්ලන් ආකාර අපිට දකින්න පුළුවන් දරුවනේ පස වාසස්ථානය කරගෙන ජීවත් වෙන මොලුස්කාවෝ. ඊළඟට සත්ත්වදේහ සංවිධානයේ මේ වංශ ගැන කතා කරද්දී ඊළඟට දරුවනේ එකිනොඩමේටාවන් විශේෂයෙන් මුහුදු ආශ්‍රිතව පංච අරිය සමමිතියක් පෙන්වනවා. ඒගොල්ලන්ට අයිති වෙන මුහුදු, ඉකිරි, කැකිරි වගේ දේවල් රයිට්. ඒ ස්ථාපිස් තාරකාකාර මාළු වගේ ඊළඟට තමයි දරුවනේ කෝඩේටාව අපි අයිති වෙන සත්ත්ව වංශයේ විකසනය වීම, ඇතිවීම, පරිණාමකෝ සිද්ධ වන දරුවනේ කෝඩේටාවන් ගත්තාම නැවතත් ක්ලාසස් 5කට බෙදෙනවා. ඒවා බයොලොජි වලට ඉගෙන ගන්න තියෙන අපිට ඉගෙන ගන්න අස්තික මසුන්, කාර්ටිලේජ් මසුන්, ඒ වගේම උභයජීවීන්, උරගයින්, පක්ෂීන්, ශීරපායින් කියලා දරුවනේ අපිට ඒවා කියන්න පුළුවන්. ඉතින් අපිට ඒ කොටස් ඉගෙන ගන්න නැහැ. නමුත් මේ වංශ පිළිබඳව පොඩ්ඩක් මෙතනදී අපි මේ අඳුරගත්ත සත්තු ජීවීන්ගේ වංශ පිළිබඳව තොරතුරු ගවේෂණය කරන්න අපිට පුළුවන්. මේගොල්ලෝ අයිති වෙන වංශය ආත්‍රපෝඩා වංශයටද, විශේෂයෙන් මේ කෘමිසත්තු ගොඩාක් ආත්‍රපෝඩා වංශයට දරුවනේ. ගැඩවිලන් වගේ පියවියසට පේන සත්තු විශේෂයෙන්ම අයිති වෙන්නේ ඇනලීඩා වංශයට දරුවනේ. ගොළු බෙල්ලන් වගේ ජීවීන් අයිති වෙන්නේ, මහා ජීවීන් අයිති වෙන්නේ මොලුස්කා වංශයට කියන එක මතක තියාගන්න. ගොළු බෙල්ලෝ මොලුස්කාවන්ට අයිති වෙනවා බෙල්ලන් ගත්තාම. ඒ වගේම කෘමිසතුන් ගොඩාක් ආත්‍රපෝඩා වංශයට අයිති වෙන දරුවනේ සන්ධිපාදකයෝ. ඒ වගේම අපිට කවුද විශේෂ වැදගත්කමක් උසලන ගැඩවිලා ගත්තාම දරුවනේ ගැඩවිලා අයත් වෙන්නේ ඇනලීඩා කියන වංශයට තමයි දුවේ පුතේ ගැඩවිලා අයත් වෙන්නේ. ගැඩවිලා අයත් වෙන්නේ ඇනලීඩා වංශයට. රයිට්. එතකොට අපිට මේගොල්ලෝ නිරීක්ෂණය කළා පාංශු ජීවීන්ගේ වංශ පිළිබඳව තොරතුරු අපිට ගවේෂණය කරන්න හැකියාවක් තියෙනවා දරුවනේ. රයිට්. මේකේ නිගමනය තමයි දරුවනේ
විශේෂයෙන්ම භූමියේ ස්ථාන කිහිපයක අපිට මහාජීවීන් වර්ග හා සංඛ්‍යා හොයලා සටහන් කරන්න පුළුවන්. අර විදිහට අපි එක තැනකට කරේ එක තැනක නැතුව විවිධ ස්ථානවල විවිධ ස්ථාන අපිට අර විදිහට නිරීක්ෂණය කරලා දරුවනේ අපි 5 සාම්පල් අරගෙන සලකුණු කරලා භූමිය නේද? භූමියේ ස්ථාන කිහිපයක අපිට පුළුවන් දරුවනේ මේ ජීවත් වන මහාජීවීන් වර්ග. ඒ කියන්නේ අපිට පියවියසට නිරීක්ෂණය කරන්න පුළුවන් අයනේ දරුවනේ කරන්න පුළුවන් වෙන්නේ. මේ ආකාරයට අපිට නිගමනය තමයි මේකේ. අපිට ස්ථාන කිහිපයක මහාජීවීන් වර්ග හා සංඛ්‍යාව හොයලා සටහන් කරන්න පුළුවන්. මොනවද මේ මහාජීවී වර්ග? ඒ වගේම ඒගොල්ලෝ කොච්චර සංඛ්‍යාවක් හිටියද කියලා අපිට ඒගොල්ලොන්ගේ සංඛ්‍යාව සොයලා ඒ කට්ටිය සටහන් කිරීම සිදු කරන්න පුළුවන් දරුවෝ. ඒවා අපිට පැහැදිලිවම සංඛ්‍යාව හොයලා සටහන් කිරීම කරන්න පුළුවන් දුවේ පුතේ හැකියාව තියෙනවා මේ ආකාරයට. මම කියන්නේ මහා ජීවීන්. ඒ කියන්නේ මිලිමීටර් 2කට වඩා වැඩි මිලිමීටර් 2කට වඩා වැඩි මේගොල්ල පුතේ අපේ පියවියසට පේන කට්ටිය. ශරීර පළල මිලිමීටර් 2කට වඩා වැඩි ශරීර පළල මිලිමීටර් 2කට වඩා වැඩි මේ පියවියසට පේන කට්ටිය. ඉතින් අපි කලිනුත් කිව්වා මේගොල්ලෝ පෘෂ්ඨවංශීන් වගේම අපෘෂ්ඨවංශී කට්ටියත් මේකේ ඉන්නවා දරුවනේ. අපෘෂ්ඨවංශීන් කියන්නේ අපි දැන් ඔය කියපු සත්ත්වවංශ පහත් බහුශෛලික සත්ත්වවංශ ටික දරුවනේ. අපි පටන් ගත්තේ සීලන්ට්‍රේටාවන් එන්නේ. නැත්නම් අපිට නිඩාරියා සීලන්ට්‍රේටා ප්ලැටිහෙල්මින්තස් නෙමටෝඩා වන නෙමටෝඩාවෝ බොහෝ විට පියවියසට පේන්නේ නැති අය ගොඩක් ඉන්නේ වටපණුව වගේ කට්ටිය නේද? රයිට්. ඒ වගේම ඒ වගේ අන්මීක්ෂය ගොඩක් ඉන්නවා. ඊළඟට ගත්තාම අපි කිව්වා කවුද? ඇනලීඩාව ගැඩවිලන් ඒ වගේම කූඩැල්ලන් අයිති වෙන සත්ත්ව වංශයට ඒගොල්ලෝ අයිති වෙන්නේ. ඊළඟ ආර්ථ්‍රෝඩාව සන්ධිපාතක නැත්නම් කෘමි සත්තුවයකට අයිති වෙන දරුවනේ කුහුඹුවන් වේයන් වගේ සත්තු. ඒගොල්ලොත් අපෘෂ්ඨ වංශී සත්ත්ව වංශේව. ඒ වගේම මොලුස්කාව ගොළුබෙල්ලන් අයිති වෙන වංශය ඒගොල්ලොත් අපෘෂ්ඨ වංශීන්. නැත්නම් කෝඩේටාවන්ට ගියාට පස්සේ තමයි දරුවනේ පුෂ්ඨ රජ්ජුවක් නැත්නම් අපි කියනවා කොඳු යට පෙලක් සහිත කට්ටිය. පුෂ්ඨ රජ්ජුවක් තියෙන කට්ටිය. පෘෂ්ඨ වංශිකයන්. අන්න මීයා වගේ අපි පස්සේ ජීවත් වෙන සත්තු ගත්තාම ඒගොල්ලෝ පෘෂ්ඨ වංශිකයන්ට අයිති වෙනවා දරුවනේ. අපි දන්නවා මේ අපෘෂ්ඨ වංශීන් සත්වයින් වගේම පසවාසස්ථානය කරගෙන ඉන්න පෘෂ්ඨ වංශී ජීවුනුත් දරුවනේ අපිට හඳුනා ගැනීමේ අවස්ථාව තියෙනවා. අඳුර ගන්න පුළුවන් හැකියාව තියෙනවා. හොඳයි දරුවනේ. එතකොට එහෙනම් මේ නිගමනය වෙන්නේ දුවේ පුතේ මොකද්ද? භූමියේ ස්ථාන කිහිපයක රයිට් භූමියේ ස්ථාන කිහිපයක මේ මහාජීවීන් වර්ග හා ඒගොල්ලොන්ගේ සංඛ්‍යාව හොයලා අපිට සටහන් කිරීමේ හැකියාව තියෙනවා. භූමියේ ස්ථාන කිහිපයක මහාජීවී වර්ගයේ සහ ඒගොල්ලොන්ගේ සංඛ්‍යාව හොයලා සටහන් කිරීමේ හැකියාව තියෙනවා දුවේ පුතේ. ඒකත් ඔබ මතක තියාගන්න අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. රයිට්. හරි. ඊට පස්සේ අපි කතා කරන්න යන්නේ දරුවනේ මේ විශේෂ කරුණු විදියට අපිට මේ භූමියෙන් පස් ඉවත් කරනකොට ජීවීන් ඉක්මනට ඉවතට ගමන් කරන්න පුළුවන්. අපි භූමියෙන් පස් අයින් කරලා ගන්නකොට සත්තු බොහොම ඉක්මනින් ටක් ගාලා පස් නේදින් අයින් ඉවතට යන්න පුළුවන්. එහෙම වුණොත් අපි පරීක්ෂාවට ඒක බාධාවක් වෙන්න පුළුවන්. ඒකත් අපි මේ සැලකිලිමත් යුතු කරුණක් මේකෙදි මතක තියාගන්න. අපි භූමියෙන් පස් ඉවත් කරනකොට භූමියෙන් උදැල්ලක් භාවිතා කරලා පස් ඉවත් කළානේ අපි අර පොලිතින් එකට දාගන්නේ. එතකොට අපිට නිරීක්ෂණය කරන්න ලේසියිනේ. භූමියේ ඉන්නකොට අපිට හොයන්න බෑ මේගොල්ලෝ අපිට පස් වල ඉන්නවා හොයන්න බෑ හෙට මෙහෙට යනවා ටක් ගාලා මේගොල්ලෝ ඉවත් වෙන්නේ ඒ තැන් වලින් ඉවත් වෙලා නැවත පස තුලට යන්න පුළුවන් දරුවනේ. හරි. ඒක නිසා අපි මේ භූමියෙන් පස් ඉවත් කරනකොට දරුවනේ දුවේ පුතේ අපි භූමියෙන් පස් ඉවත් කරනකොට ජීවීන් ඉක්මනින් ඉවතට ගමන් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉක්මනට ඉවත් වෙලා ඉවතට ගමන් කරන්න පුළුවන් හැකියාව තියෙනවා ඒගොල්ලෝ. ඒක නිසා අපිට නොපෙනී යන්න පුළුවන්. ඒකට අඳුර ගන්න බෑ. මොකද අත්කාචියකුත් භාවිතා කරලා අපි අඳුරගන්නේ නේ. කුඩා සාමාන්‍ය පියවිහට පේනකොට කුඩා කට්ටිය ඉන්න පුළුවන් නේ. ඒක අර පස් අතරේ අංශු අතර ඉන්නකොට මේගොල්ලෝ අපහැදිලි වෙන්න පුළුවන්. පේන්නේ බෑ. අත්කාචියක බලපන් ටක් ගාලා අඳුර ගන්න පුළුවන්. ඉක්මනින් හොයාගන්න පුළුවන් ඒගොල්ලෝ. එතකොට භූමියෙන් පස් ඉවත් කරනකොට දරුවනේ මේ ජීවීන් ඉක්මනින් මේගොල්ලෝ ඉවතට ගමන් කරන්න පුළුවන්. හොඳේ මේගොල්ලෝ ඉක්මනට ඉවත් වෙලා යන්න පුළුවන්. ඉවතට ගමන් කරන්න පුළුවන්. ඒක නිසා අපි පස් ඉවත් කරන අවස්ථාවේදී පස් ඉවත් කරන භූමියෙන් පස් ටික ඉවත් කරන අවස්ථාවේදී ජීවීන් නිරීක්ෂණය හා ගණනය කිරීම කරන්න ඕනේ. අන්න බලන්න.
දැන් පස් ටික භූමියෙන් ඉවත් කරනකොට ජීවීන් ඉක්මනට ඉවතට ගමන් කරන්න පුළුවන්. මොකද අපිට සත් ජීවීන් හිටියේ නැත්නම් අපිට මේකට වැඩි වෙලාවක් යනවා බාධා වෙනවනේ පරීක්ෂණ සඳහා. ඒක නිසා විශේෂ කරුණකට අපි මතක තියාගන්න භූමියෙන් පස් ටික ඉවත් කරනකොට පුතේ ජීවීන් ඉක්මනට ඉවතට ගමන් කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත් වෙන්න එතනින් බැහැර වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේ පස් ඉවත් කරන අවස්ථාවේදීම ඒ අතරතුරම පස් ටික අපි භූමියෙන් පසෙන් ඉවත් කරන ඉවතට ගන්න අතරතුරම අන්න ඒ අවස්ථාවේදීම දරුවනේ හරි ජීවීන් නිරීක්ෂණය හා ගණනය කිරීම කරන්න ඕනේ. ඉවලෙම වල්ලා නිරීක්ෂණය කළා තෙට්ටක ඉන්න ප්‍රමාණය ගණනය කරන්න ඕනේ. මේගොල්ලෝ මෙහෙමයි මෙච්චරයි. එක්කිනෙකුට ඔය වැඩේ කරන්න පුළුවන්ද? අපෝ බෑ. එක්කිනෙකුට කරන්න බෑ. ටීම් වර්ක් එකක් මේක. මේකට ටීම් එකක් අවශ්‍ය වෙනවා. කණ්ඩායමක් අවශ්‍යයි. පාසලේදී කරන්න පුළුවන්. උපකාරක පන්තිකේදී කරන්න පුළුවන් කණ්ඩායමක් මේක ලෑස්ති වෙලා. ගෙදර යාළුවෝ කට්ටියක් ගෙදර ආපු වෙලාවක එකතු වෙලා මේක කරන්න පුළුවන්. එක්කෙනෙකුට බෑ මේකට ටීම් එකක් ඉන්න ඕනේ. මේ සඳහා කණ්ඩායමක් අවශ්‍යයි. නියම ඇක්ටිවිටි එකක් නේ ජොලි කරන්න පුළුවන්. ඉතින් ෆීල්ඩ් විසිට් එකක් දාගෙන ඉතින් විශ්වවිද්‍යාල වල මේවා කරනවා. විශ්වවිද්‍යාල වල අනිවාර්යයෙන් මේවා කරනවා. ඉකොලොජි වලට ඉතින් මේ පරීක්ෂණ වලදී අනිවාර්යයෙන්ම සිදු කරනවා මේක. එතකොට එහෙනම් මතක තියාගන්න හොඳට මතක තියාගන්න මේ පස් ඉවත් කරන අවස්ථාවේදීම මේගොල්ලෝ ජීවීන් අපිට නිරීක්ෂණය කිරීම හා ගණනය කිරීම සිදු කරන්න පුළුවන්. ඒක නිසා නිරීක්ෂණය කරන්න ඕනේ. ගණනය කිරීම හා නිරීක්ෂණය කිරීම ඒ අවස්ථාවේදීම කරන්න ඕනේ. ඒක හින්දා මතක තියාගන්න මේ කණ්ඩායම් ප්‍රායෝගික ක්‍රියා මේ බලන්න මේක කණ්ඩායම් ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට ඕගනයිස් කරනවා නම් ඒක වඩා සුදුසුයි. හොඳයි දරුවනේ. එතකොට මේක විශේෂයෙන්ම මේක කණ්ඩායම් ක්‍රියාකාරකමක් ටීම් වර්ක් එකක් විදියට සිදු කරන්න ඕනේ ප්‍රායෝගික පරීක්ෂණයක් විදියට අපිට සඳහන් කරන්න පුළුවන්. ඉතින් ඕගොල්ලෝ මෙතනදී මේ කොටස පළවන කොටස සමාලෝචන ප්‍රශ්න යටතේ පළවෙනි කොටසෙන් දුවලා පුතාලා ඉගෙනගත්ත විශේෂයෙන්ම මේ පසේ භෞතික ලක්ෂණ වලට අදාළව කොහොමද ගණනය කිරීම කරන්නේ, කොහොමද ඒ දේවල් නිරීක්ෂණ කටයුතු කරන ආකාරය සහ තහවුරු කරගන්න ආකාරය වගේම රසායනික ලක්ෂණ සහ මේ ජෛවීය ලක්ෂණ විශේෂයෙන්ම අපේ පියවිහැට පේන මහාජීවීන් අඳුරා ගැනීම සිදු කරන ආකාරය සඳහා කොහොමද අපි වැඩ ක්‍රියාත්මක කරන්න වැඩසටහනක් කියන එක සහ ප්‍රායෝගික වැඩමුළුවක් ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධනොත් මෙතන ඉගෙන ගත්තා. අපි ඊළඟ කොටසින් දුවලත් එක්ක බලාපොරොත්තු වෙනවා මේ ඒකකයේ ඊළඟ කොටස විශේෂයෙන්ම සමාලෝචන ප්‍රශ්න දෙවනි කොටසෙන් අපි ඕගොල්ලොත් එක්ක එකතු වෙනවා. මේ ජෛව පද්ධති ආශ්‍රිත පස කියන ඒකකයට අදාළ සමාලෝචන ප්‍රශ්නත් එක්ක දෙවනි කොටසත් එක්ක දුවල පුතාලත් එක්ක අපි නැවත සම්බන්ධ වෙනවා.